අපි ලෑස්ති අර විරාමයට පෙර ආතුව කියපු කතාබහට අනුශී මේ පතොක් ගැන අහලා තියෙන පතොක් ගස් ගැන මේ පතොක් ගස් හැඩ ගැහිලා තියෙන්නෙම හුරු වෙලා තියෙන්නෙම විශේෂයෙන් ඕන වේදනාවක් දුකක් විඳගෙන පතොක් ගහ මැරෙන්නෙත් නෑ පතොක් ගහ වියලෙනවත් හරි අඩුයි අපිට දකින්න ලැබෙනවා පතොක් ගහ දරාගෙන ඉන්න පුළුවන් කමක් තියෙන ඕන උෂ්ණත්වයක් දරාගෙන හැදෙන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේ මේ රටේ අපේ දේශපාලනය තුල දකින්නට ලැබෙනවා සුවිශේෂ චරිත කීපයක් කාලාන්තරයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් විවිධ ගැටුම් වැටුම් මැද නමුත් දීර්ඝකාලීනව දේශපාලනයේ නියැලෙමින් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට උත්සුක වන කිහිප දෙනෙක්. ඒ අතරින් දෙදෙනෙක් අද එකාසු වෙනවා මේ අපේ සුවිශේෂ කතාබහට. අපි තියෙන කාලයත් සීමිත නිසා වැඩි හඳුන්වා දෙන්නට අවශ්‍යත් නැහැ. රටම දන්න ප්‍රවීණ සහ රටම දන්න අධ්‍යක්ීම් සපිරි දේශපාලනඥයෝ වන නිසා සමගි ජනබලවේගයේ මහලේකම්තුමා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා අයිබෝන් සුබෝදෑසන. ඒ වගේම හිටපු අමාත්‍යවරයෙකු වන ඒ වගේම මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වන ඉමිතියාස් බාකිර්මාකර් මැතිතුමා අයිබෝන් සුබෝදෑසන. ඉතින් එතුමන්ලා දෙන්නත් එක්ක අපි සූදානම් මේ පවතින වාතාවරණය පිළිබඳව අනුශී කතාබහට යන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි පටන් ගමු ඔබේ අලුත් පක්ෂය තුලින්ම ඔබේ නව බලවේගය තුලින්ම පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මෙවර මැතිවරණයට ඔබ සූදානම් වෙනවා වගේම ජනතාව යම් යම් අය ගැන බලාපොරොත්තු යම් යම් පක්ෂ ගැන බලාපොරොත්තු ජනතාව මෙල සූදානමින් ඉන්නකොට මෙවර ඡන්දේ පෙර පැවති අපිට හුරු පුරුදු ලකුණු හුරු පුරුදු පක්ෂවල නම් වලින් තොර නමුත් ඒ හුරු පුරුදු අයත් තරග වදින අලුත් අයත් තරග වදින තත්ත්වයක තමයි තියෙන්නේ. එතකොට ඒ ඇතුලේ සමගි ජන බලවේගය කොහොම එකක්ද කියලා අපිට පැහැදිලි කරන්න ඉස්සෙල්ලා. සමගි ජන බලවේගය මේ රටේ බහුතරයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පහුගිය පාර්ලිමේන්තුවේ 80 දෙනෙක් තරඟ කරන්නේ සමගි ජන බලවේගය. අපි සමගි ජන බලවේගය සන්දානයක් විදිහට අපි ආරම්භ කළේ. මේක අපේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ 10කට කිට්ටු වෙන්න ඉන්නවා. පහුගිය පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන පක්ෂ සියල්ල වගේම අපිත් එක්ක ඉන්නවා සමගි ජන බලවේගය. මේකේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපිට මතකයි පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ අපි දේශපාලනඥයෝ විදිහට අපේ ආසනවල ගම්වල යද්දී ජනතාව අපෙන් ඉල්ලුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒතර එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද 56 ලක්ෂයක් කරන් තියෙනවා. ඉතින් ජනතාවගේ ඉල්ලීම එතුමා තමයි ජනප්‍රියම නායකයා. එක්සත් ජාතික පක්ෂය තුල මේක ගැන කතා කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිව්වා සන්දානයක් පිහිටවගෙන මෙවර තරඟ කරමු. ඒ සන්දානයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඒ සන්දානයේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය අපිට ලැබුණා. අනුමැතිය හම්බුණා. අගමැති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අපිට ලැබුණා. මොකද අපි එහෙම තීරණයක් කරේ දිගින් දිගටම තනි පක්ෂයකට වැඩිය සන්දානගත වෙලා ඉදිරිපත් වීම තමයි අද මම හිතනවා තියෙන මේ අලුත් දේශපාලන ක්‍රමයක් එක්ක අද රටේ ඡන්ද හැසිරෙන විදිහට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව අනුව තමයි සමගි ජන බලවේගය කියන පක්ෂය වටා සන්දානගත වෙලා අද ඡන්ද ඉල්ලන්නේ. අද පක්ෂ කීපයක් අද සිහලුරුමේ හෙළවුරුමේ අපිත් එක්ක තරඟ වදින්න. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය, වතුකරේ ද්‍රවිඩ පක්ෂ, තව මුස්ලිම් පක්ෂ මේ සියල්ල අපිත් එක්ක පහුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ගාණක් තරඟ වදින්නේ සමගි ජන බලවේගයෙන්. එච්චර පුළුල් සන්දානයක් එච්චරම අපේ විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂයේ දා හිටිය 107 දෙනෙක්. මේ 107 දෙනාගෙන් 80ක් තරඟ වදින්නේ සමගි ජන බලවේගය. 12 දෙනෙක් ඉල්ලන්නේ නැහැ. ඊටු 15 දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදිනවා. 15 දෙනයි. ඒ කියන්නේ අපිට එච්චර අපේ පක්ෂයට අපේ පක්ෂ නායකත්වයට එච්චර ආකර්ෂණයක් ඒ වගේම ඕනකමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම පරාජය වෙද්දී අපි සන්දානගත වෙලා
තරම් කරන්නයි ඉල්ලුවේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන විශාල ඉල්ලුමක් තිබ්බා. මොකද එතුමගේ දේශපාලන චරිතය ගත්තොත් එතුමා බොහොම කැපවීමෙන් දේශපාලනය කරන පුද්ගලයෙක්. එතුමාට හොරකම් නරකනාම වෙන දේවල් එතුමාගේ චරිතයේ නැහැ. එතුමා බොහොම සුපිරිසුදු දේශපාලනයක් කරන බොහොම කැපවීමෙන් දේශපාලනයක් කරන ජනතාවගේ හදවත් දිනාගත්ත බොහොම ක්‍රියාකාරී දක්ෂ දේශපාලන නායකයෙක්. ඒක නිසාම තමයි සියල්ලම මෙතනට එක්කහුවලා අපි අලුත් බලවේගයක් විදිහට අලුත් සංධානයක් විදිහට අපි ඉදිරියට මේ රටේ දේශපාලන පක්ෂ සම්බන්ධව නොයෙක් චෝදනා නොයෙක් ප්‍රශ්න තියෙද්දී අපි අලුත් පෙරමුණක් විදිහට සංධානයක් විදිහට කඳවුරක් විදිහට අපි මේක ඉදිරිපත් වෙනවා. ඒ තමයි ඒ ජන බලවේගයේ අන්තර්ගතය. එතකොට පහුගිය පාර්ලිමේන්තුවෙන් 80 දෙනෙක් සමගි ජන බලවේගයත් එක්ක ඉදිරි මැතිවරණයට පෙනී ඉන්නවා කියන එකනේ ඒ කියවෙන්නේ. එතකොට අනෙක් චරිතය දිහාවට යද්දී කාලයක් නිශ්ශබ්ද භූමිකාවක් කරමින් ඉඳලා යලිත් වතාවක් අපිට දේශපාලනයේ සක්‍රීය චරිතයක් විදිහට දකින්න ලැබෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. ඔබතුමා ඉමිතියාස් බාකිර් මාකර් කියන නමට වඩා අපිට බොහෝ සමීපයි ජනවර්ග අතරින් වෙනසක් තියෙනවායි කියලා සමහරු දකින්න හැදුවත් ඔබතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට ඒ පරිසරය ඇතුලේ හැදිලා වැඩිලා ඒ සංස්කෘතියට ගරු කරමින් වෙනම චරිතයක් විදිහට දේශපාලනයට ආව පුද්ගලයෙක්. අර නිශ්ශබ්දව හිටපු කාල සීමාව ඇතුලේ ලංකාවේ දේශපාලන ඇතුලේ බොහෝ වෙනස්කම් වුණා. චරිත වශයෙන් දේශපාලනඥයාගේ ගෞරවය අතින් මේ ජන වර්ගික අතින් මේ වෙනස ඔබතුමා කොහොමද එළියේ ඉඳන් බලාගෙන හිටියේ කියලා මම අහුවොත්. කරුණු දෙකක් මම නිවැරදි කරන්නම්. එකක් මගේ නම ඉම්තියාස් බාකිර් මාකා. යන්න අල්මෑන්. ඔව්. අනිත් එක නිහඬව මම හිටියේ නැහැ. මම පාර්ලිමේන්තු ඡන්දවලට ඉදිරිපත් නොවීම පමණයි කළේ. අපි දීර්ඝ අරගලයක් පක්ෂය ඇතුලේ කරමින් සිටියා. ඒ කාලය ඇතුළතදී අපේ මතවාදී අරගලයක්. ඒ ගැන මම කියන්න උවමනාවක් නැහැ. ඉතින් ඇයි මේ සමගි ජන බලවේගය උතුම් ප්‍රශ්නයක් මතු කළා. ඇයි මේක නිර්මාණය වුණේ කියලා. ලෝකේ වෙනස් වෙලා, ලෝක දේශපාලනය වෙනස් වෙලා. අපි ලෝකයේ අනෙක් රටවල් දිහා බැලුවත් මේ වෙනස්කම් අපි දකිනවා ඉඳගෙන. දැන් 19 වෙනි සියවසේ තිබිච්ච ලිබරල් ඩෙමොක්‍රැටික් පක්ෂය නෙවෙයි බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය පරිණාමය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොදු ජන එක්සත් පෙරමුණ බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේ මහලේකම්තුමා කියෝ විදිහට පක්ෂය ගත්ත තීරණයක් උඩ සමගි ජන බලවේගය නිර්මාණය වුණා. ඉතින් මේක කාලාන්තරයක් තිස්සේ දැන් දේශපාලන අද මම හිතනවා මේක සමාජ අවශ්‍යතාවයක්. දෘෂ්ටිමය අවශ්‍යතාවයක් මෙතන තියෙන්නේ. කල්පනා කරලා බලන්න ලෝකෙ දිහා බැලුවත් ඒ වෙනස්කම අපි දකිනවා. ලංකාවේ ඉතිහාසය දිහා බැලුවත් අපි දකිනවා ඉඳගෙන. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය සියලු ජන කොටස් ඒකරාශී කරන ජාතිකත්වයක් ගැන කතා කළේ ඉඳගෙන. නමුත් 50 ගණන් වල වර්ගවාදී දේශපාලනයකට බැස්සා. ඒක තුලින් දේශපාලන වාසි ගත්තා. ඒකෙම දිගුවක් තමයි අද අපි මෙහි දකින්නේ. ඉන්දියාව ගන්න. ඉන්දියාවේ ගත්තොත් අම්බේඩ්කර් මහත්මයා ශ්‍රේෂ්ඨ නායකයෙක්. සියලු ජන කොටස් ඒකරාශී කරන ව්‍යවස්ථාවක් හැදුවා. කොංග්‍රස් පක්ෂය සමග ඒ ගමන ගියේ. ඊට පස්සේ BJP එක ආවා. වර්ගවාදය. අද අපි මොකක්ද දකින්නවා ඉඳගෙන. ඇමරිකාවේ ට්‍රම්ප් දිහා බලන්න. මොකද වෙලා තියෙන්නේ? අන්ත දක්ෂිණාංශිකය. එක්සත් ජාතික පක්ෂයේ මෑත කාලෙදී එක්සත් ජාතික පක්ෂයේ උරුම ගමනින් බැහැරවීමක් අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අන්තවාදී පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ අන්න මතක් වෙනවා ජයා ජාවදර මහත්මයා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල කරපු කතාව. නහි වේරියන ගාථාව මතක් කරලා. ඇමරිකාව වගේ බලගතු රටවල් වැටිච්ච ජපානයෙන් වන්දි ගන්න ගියා. ඊට මම කිව්වා වැටිලා තියෙන රටකින් වන්දි ගන්න යන්න එපා. වෛරය පිරිමහන්න එපා. සමාව දෙන්න. දීලා අපි එකතු වෙලා වැඩ කරන්න හදමු කියලා. ජපානයේ නව නැගිටීමට දායක වුණා ජයා ජාවදර මහත්මයා. අධිරාජ්‍යවාදී රටවල් බටහිර බලගතු රටවල් චීනය හුදකලා කරපු කාලෙක කොමියුනිස්ට් රටක් හැටියට ලංකාව සෙනනායකවරුන්ගේ ආණ්ඩුව චීන ලංකා රබර් හාල් ගිවිසුමට ගියා. එහෙම අදීන විදේශ ප්‍රතිපත්තියක් අපිට තිබුණා. මධ්‍යස්ථ තැනක හිටියා. චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩු කාලෙදී ඒ අන්තවාදී වමේ පැත්තට බර වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් වචනයක් පාවිච්චි කරලා මැදට ගෙනාවා චන්ද්‍රිකා මැතිණිය. නිදහස් ආර්ථිකයට මානසික මුහුණුවරක් කියලා. ඒ නිදහස් ආර්ථිකය බිහි කළේ 77 දී. ඔයගොල්ලෝ දන්නවා. ඒතර තිබුණා අලුත් දෘෂ්ටියක් තිබුණා, අලුත් ගමනක් තිබුණා, අලුත් කණ්ඩායමක් තිබුණා. අද ඒ වගේ වෙනසකට අපි මුල පුරනවා. මේ අලුත් කණ්ඩායමක්, අලුත් දෘෂ්ටියක්,
අලුත් බලවේගයක්. වර්ගවාදය නෙවෙයි, ජාතිවාදය නෙවෙයි. සජිත් ප්‍රේමදාසයන් කතා කරන්නේ සියලු ජන කොටස් එකතු කරන, කිසිම ජන කොටසක් බැහැර නොකරන ධනාත්මක ජාතිකත්වයක් ගැන කතා කරන්නේ. ඒක තමයි අනාගතය. ඒක තමයි ලෝකයේ අනාගතය. ඒක මම දකින්නේ ඔබාමාගේ විශ්ව දැක්මත් එක්ක. බලන්න තරුණ නායකයෙක් සජිත් වගේ ඔබාමා බලයටපත් වුණා. මොකද කළේ? තමන්ගේ පසමිතුරු රටවල් කියුබාව, ලාෝසය, වියට්නාමය, ඉරානය මේවත් එක්ක ගිවිසුම් අත්සන් කළා. එකතු කළා. කිසිම බලවේගයක් බැහැර නොකරන සියලු දෙනා ඒකරාශී කරන ගමනකට ඔබාමා මුල පිරුවේ. ලංකාවේ සජිත් ප්‍රේමදාසත් දැක්ම කිසිම ජන කොටසක් අපිට බෑ. අපේ රට ඇතුලේ ප්‍රශ්න තියෙන තාක්කල් අපිට ඔළුව උස්සන්න බෑ. අපිට අසල්වාසීන් එක්ක ප්‍රශ්න තියෙන තාක්කල් අපිට ඔළුව උස්සන්න බෑ. පටු දේශපාලන වාසි ගන්න පුළුවන්. නමුත් මේවා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. අපේ ඉදහස් ලංකාවේ අවුරුදු 70ක ඉතිහාසයේ දශක 5ක් තිස්සේ අපි ප්‍රචණ්ඩත්වයට එක්ක වෙලිලා හිටියේ. මෙහෙම අපිට යන්න පුළුවන් කමක් නැහැ. මේක අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ මාධ්‍ය ඔක්කොගෙම ඒකාධිකාරත්වය අතට අරගෙන මිනිස්සුන්ගේ ඔළුව හොදන්න හදනවා. මේ හැංගීම් අවුස්සලා මේ දේශපාලනයේ නිමාවක් අපි දකින්න ඕනේ. ඒ සඳහා තමයි සමගි ජන බලවේගය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව්. හොඳ පැහැදිලි කිරීමක් ඒ පරිණත භාවයත් එක්ක අපිට අහන්න දකින්න ලැබුණේ. නැවතෙමු අපේ සාකච්ඡාවට සියත මෝර්නිං ෂෝ එකේ මේ කතා බහ කරමින් ඉන්නේ ජාතික සමගි ජන බලවේගයේ මහලේකම්තුමා රංජිත් මග්දුම් බණ්ඩාර මැතිතුමා සහ හිටපු අමාත්‍යවරයෙකු වන ඉම්තියාස් බාකිර් මැතිතුමා එක්ක අපි මේ මුල් කොටසේදී කතා කරේ මේ බිහිවෙච්ච සමගි ජන බලවේගයේ ඒ නිර්මාණය වෙන ආකාරය පිළිබඳව හි නායකත්වයේ පිළිබඳව යම් ආකාරයකින් කතා වුණා. අනුෂි දැන් මේ ගොඩ නැගෙන්නේ තරුණ නායකයෙක් එක්ක ඊට වඩා අත්දැකීම් සපිරි පිරිසක් පසුපසින් ඉඳගෙන මෙහෙවන නව බලවේගයක්. එතකොට ඔබ කොහොමද ඔබ දෙදෙනාම ගත්තොත් එහෙම මම හිතන්නේ වසර 30 40කට එහා දේශපාලනයේ පාර්ලිමේන්තු අධ්‍යක්ෂකම් තියෙන පරිණත දේශපාලනඥ වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ තරම්ම කාලයක අත්දැකීම් නැහැ. එතකොට ඔබ හිතනවාද ඒ එවැනි නායකයෙක් ඉදිරියට අරගෙන හසුරවාගෙන මේ ගමන බොහොම හොඳින් යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද? කොහොමද ඔහු එක ගනුදෙනු කරන විදිය? ලෝකේ චෑරන් තියෙන්නේ තරුණ දේශපාලඥයෝ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 53. මම හිතනවා දේශපාලනය කරද්දී නායකත්වය කරද්දී ජවය ඒ ආකල්පේ ජනප්‍රියතාවයේ සියල්ල තියෙනවා. ඒ වගේම අද අපේ රටේ ජනතාව ඉල්ලන්නේ බොහොම සුපිරිසිදු දේශපාලනයක්. දේශපාලඥයෝ 225ටම පාර්ලිමේන්තුවේ ජනතාව යම් යම් දේවල් කියන ඉලක්ක. සජිත් ප්‍රේමදාස කියන චරිතය අවුරුදු 20ක් ක්‍රියාකාරී දේශපාලනය. ඒක 2020 තමයි 2000 මම හිතන්නේ ඉම්තියාස් පාර්ලිමේන්තුවට ආවේ හම්බන්තොටින්. එතුමා බොහොම ජයග්‍රාහී ගමනක් ආවේ හම්බන්තොටින්. එතුමා ආවේ මහින්ද රාජපක්ෂ කියන පැරණි පතාක දේශපාලඥයෙක් පරාදය කරගෙන ආවේ. 2020 හම්බන්තොට සජිත් ප්‍රේමදාස මහත්මයා දිනුවා. ඒ වගේම එතුමාගේ වැඩපිළිවෙලේ තියෙන මේ රටේ දුප්පත් මිනිස්සු ගැන. මේ රටේ ආර්ථිකය නම් අපි දැක්කා එතුමා එංගලන්තයේ අධ්‍යාපනය ලැබලා උපාධියක් ලැබලා මේ රටට ඇවිල්ලා එතුමා තෝරාගත්තේ හම්බන්තොට. මම හිතන්නේ මේ වගේ දේශපාලඥයෝ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මට මතක් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක දේශපාලන नायකයන්. ඩී.එස්. සේනානායක මැතිතුමත් පටන් ගත්තේ පොළොන්නරුව අම්පාර වගේ අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක දියුණු කරන්න. ඒක තමයි මේ රටට අවශ්‍ය. මම හිතන හොඳ දර්ශනයක් හුන් දැක්මක් තියෙනවා. එතුමා දේශපාලනේ නොහිටියට එතුමා ඉපදිච්ච දවසේ ඉඳලා පියාගේ දේශපාලනේ දැක්කා. කොහොමද කටයුතු කරන්න කියලා දැක්කා. ඒ වගේම එතුමා තමයි මේ රටේ ඒ වෙනකොට හිටපු ජනප්‍රියම දේශපාලන නායකයා. එතුමා දිහා දැක්කම එතුමාත් එක්ක කතා කරද්දී අපිට තේරෙනවා එතුමා වයස නැති වුණත් මොන දේශපාලන දැක්මක් තියෙනවා. රටට මිනිස්සුන්ට ආදරය කරනවා. ඒ වගේ ඒක නිසා තමයි මේ රටේ සියලු පක්ෂ එතුමාට එක්කවුනේ. අද බලන්න සජාතික පක්ෂ විතරක් නෙමෙයි. හෙළවුරුමේ සියලු මුස්ලිම් පක්ෂ සියලුම කඳුකරේ සන්තැන් වලින් එක්සත් ද්‍රවිඩ පක්ෂ සියල්ල එතුමත් එක්ක ඒ කියන්නේ එතුමා ගැන දැක්මක් තිබ්බා. ඒ සියලු දේශපාලඥයෝ බොහොම පරණ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ. අපිට කියන්නකෝ දැන් මේ පැහැදිලි යම් වැඩපිළිවෙලක් සහ යම් මේ කියන්නේ අපි විශ්වාස කරන ඔබ කියන වගේ නායකත්වය පිළිබඳව ඔබට ලොකු විශ්වාසයක් තිබෙනවා. අය ඔබට වඩා තරුණ නායකයෙක් වෙන නිසා ඔහු මේ ආදී වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහයත් දැන්
තියෙනවනේ ඒ ඈත් තරගවාදීන ඔබ එක. සහ මේ සමග ජන බලවේගය අතර යම් වෙනසක් තියෙනවද? මොකක්ද ඒ තියෙනවා නම් ඒ වෙනස ඔබතුමාට එහෙම හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ කාරණාව ඉම්තියාස් මහත්මයා. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ කරපු මූල ධර්මත් එක්ක අපි එකඟයි. මේක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණයක්. සමග ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කළා ආණ්ඩුවට විරුද්ධව ඉන්න සියලු බලවේග එකතු කරලා සංධානයක් පිහිටවන්න ඕනේ කියලා. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක්. ඒ ගතු තීරණ සියල්ල ඊළඟ රැස්වීමේදී සත්‍ය වාර්තාවක් හැටියට සම්මත කළා. ඒකේ නායකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දෙන්න ඕනේ කියලා තීන්දුව කළා. දැන් මේක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ උවමනාවට ගත තීරණයක් නෙවෙයි. පක්ෂයේ മന്ത്രിවරුන්ගේ බහුතරය සජිත් ප්‍රේමදාස මහත්මයාව ඉල්ලුවා. පක්ෂයේ පළාත් සභා മന്ത്രിවරුන්ගේ බහුතරය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ බහුතරය ඒක ඉල්ලුවා. අපේ හවුල්කාර පක්ෂ එක්සත් ජාතික පෙරමුණේ හිටපු චම්පික රණවක, කවුෆ් ෆකීම්, මේ රාධකෘෂ්ණන්, දිගම්බරම් මේ සියලු නායකයෝ සජිත් ප්‍රේමදාස ናයකයා වෙන්න ඕනේ කියලා කිව්වා. ඒ සන්දානයේ නායකත්වය එයාට පවරන්නේ නැත්නම් අපිට වෙන විකල්පයක් දිහා බලන්න වෙනවා කියලා ඒ පක්ෂවල නායකයෝ ප්‍රසිද්ධිය කිව්වා. ජනතාවගේ අවශ්‍යතාවයක් පිරිමැහුවේ. මහලේකන්දුරය පක්ෂ සන්දානයේ නායකයාට මේ කැමැත්ත අනුව තෝරගන්න කියන බලයත් පැවරුවා. නාම යෝජනා මණ්ඩලයේ නායකත්වයත් ඒක සභාපතිත්වයත් එතුමාට දුන්නා. තව මොනවද ඕනේ? මේ ඔක්කොම තීන්දුව ගත්තට පස්සේ මේ ඔක්කොම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව සියල්ල උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂය වෙනම කණ්ඩායමක් හැරෙට ඉදිරිපත් වෙන්න යනවා නම් මේකෙන් වාසිය සැලසෙන්නේ කාටද? කාගේ න්‍යාය පත්‍රයේද මේ ඉටු කරන්න හදන්නේ? ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කරන්න එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීරණය ගත්තට පස්සේ ඒක උල්ලංඝනය කරලා වෙනම කණ්ඩායමක් හැරෙට ඉදිරිපත් වෙන්න යනවා. එච්චරක් පමණක් නෙමෙයි. මේ තීන්දුව ගත්තට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලතුලනය වෙනස් කරන්න, සංයුතිය වෙනස් කරන්න මා ඇතුළු 4 දෙනෙක්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අයින් කරනවා. ඒ තුන්වෙනි වතාව මම අයින් කළේ රනිල් වික්‍රමසිංහ මහතුමාගේ පාලන කාලය තුලදී කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. හිටපු උපසභාපතිකමෙනුත් ඉවත් කළා. අපිට තනතුරු වැදගත් නැහැ. දැක්මයි වැදගත් අපිට. අපි යන්න ඕනේ කොහටද කියන එකයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනයේ දිහා ගත්තොත් මම හිතනවා ලිප්ගල් 3ක් උඩ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය රැඳිලා තියෙන්නේ. 1 ප්‍රජාතන්ත්‍රවාදය, 2 සමාජ සාධාරණත්වය, 3 ජාතික ඒකමුතුව. මේ තුනම තමයි අපි රැඳිලා හිටියේ. සජිත් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද නිදහස් අධ්‍යාපනය දුන්න පක්ෂේ, නිදහස් සෞඛ්‍ය සේවය ලබා දුන්න පක්ෂේ, දුප්පත් මිනිස්සුන්ට හයි නැති බැරි මිනිස්සු ඇති හැකි මිනිස්සු කරනවා කියන වචන ටික අපේ ශබ්දකෝෂයට එකතු කරපු නායකයා රණසිංහ ප්‍රේමදාස මහතුමා. ජනසවිය දුන්න පක්ෂේ, නිකන් ඉඩම් ටික දුන්න ජනපද ව්‍යාපාර දුන්න නායකව, පොත් ටික දුන්න පක්ෂේ, දිවාහාරි දුන්න පක්ෂේ, නිල ඇඳුම දුන්න පෙළ ගස්සන්න පුළුවන් කැපකරු මාපිය ක්‍රමය, මාවතේ අපි පාරේ හිඟන මිනිසුන්ට දළු ජීවිතයක් දෙන්න වැඩ පිළිවෙලක් තිබිච්ච පක්ෂය. අපි පහුගිය අවුරුදු කාලය ඇතුළතදී ඇයි පෙරදුනේ? 94න් පස්සේ අපිට රාජ්‍ය නායකත්වය ගන්න බැරි වුණේ මේ උදාර ශ්‍රේෂ්ඨ පක්ෂෙට. ඉතිහාසයක් තියෙන පක්ෂෙට බැරි වුණේ ඇයි? අපේ දෘෂ්ටිය වෙනස් වුණා, ගමන වෙනස් වුණා. ලෝකයේ අනෙක් රටවල් දකුණෙන් වමෙන් මැදට එනකොට අපි අන්ත දක්ෂිණාංශයට යන්න හැදුවා. න්‍යාය පත්‍රය එතනට යන්න හැදුවා. නව ලිබරල් වාදය නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් අපිට තිබුණේ. පොඩි මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන පක්ෂයක් අපේ පක්ෂෙට තිබුණේ. අපිට දඬුවම් දුන්නා මිනිස්සු. ඉතින් දැන් අපි මේ දඬුවම තේරුම් අරගෙන හරි තැනට උරුම ගමනට පක්ෂයේ ගේන්න ඕනේ. මේ සඳහා උත්සාහ කළා කීප දෙනෙක්ම. කරු ජයසූරිය මහත්මයා උත්සාහ කළා. විජේපාල මෙන්ඩිස් මහතුමා උත්සාහ කළා. මෙතුමාගේ බාප්පා ධර්මදාස බණ්ඩ මහත්මයා උත්සාහ කළා. 100 ගාණක් മന്ത്രിවරු පක්ෂ කරු ජයසූරිය, නවීන් දිසානායක, විජේපාල මෙන්ඩිස්, නන්ද මැතිව්, දයාරත්න මහත්මයා, ලක්ෂ්මණ යාපා අබේවර්ධන, ගාමිණී ලෝගේ හිතන්න බෑ 100 ගාණක් മന്ത്രിවරු එක්සත් ජාතික පක්ෂය අත්හැරලා ගියා. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපිට අපේ පක්ෂ අභ්‍යන්තර රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වෙනුවෙන් වගේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිච්ච පක්ෂයක්. හුඟක් වෙලාවට සුගතදාස ස්ටේඩියම් එකේ අවුරුදු 5 අපි මේ පෞල්වාදී පක්ෂයක් නෙමෙයි. ගෝත්‍රික පක්ෂයක් නෙමෙයි. සමහර පක්ෂවල මේ ප්‍රවෘත්ති සාකච්ඡා කරනකොට පිටිපස්සෙන් ඉන්නේ එකම පවුලේ තුන් දෙනෙක්ගේ පින්තූර තමයි තියෙන්නේ. මේ පක්ෂය එහෙම පක්ෂයක් නෙමෙයි. මේක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිච්ච පක්ෂයක්. ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් මේ රටේ රාජ්‍ය නායකත්වයට එනවයි කියන්නේ ඒ කාලේ හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. තිබිච්ච සීමාවල් ඔයගොල්ලෝ දන්නවා. තිබිච්ච තරාතිරම් ප්‍රශ්නයව බැලුවේ නැහැ. ප්‍රේමදාස කෙනෙක්ව මේ රටේ රජපුටුවට ගෙනාවි එක්සත් ජාතික පක්ෂය. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිච්ච හින්දා. අවුරුදු 50 සුගතදාස ස්ටේඩියමට ගිහිල්ලා අපේ පක්ෂ නායකයෝ තෝරන ක්‍රමයක් තිබුණා. ඒක අවුරුදු 6කට සැරයක් කියලා වෙනස් කෙරුවා. තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මම තේරුණේ අපි මේ රංජිත් මද්දුම් බණ්ඩාර තේරුණේ ලංකාවේ එක ආසනයකින් 5 දෙනෙක් එනවා නියෝජිතයෝ, තරුණ නියෝජිතයෝ. ඒගොල්ලන්ගේ ඡන්දෙන්
ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කළා දැම්මා. ශිෂ්‍ය පෙරමුණෙන් අපි දෙන්නම ආවේ. ශිෂ්‍ය පෙරමුණ, තරුණ පෙරමුණ, පක්ෂ ප්‍රධාන පැත්තට ආවා. ශිෂ්‍ය පෙරමුණ සමවාදී ශිෂ්‍ය පෙරමුණ අහෝසි කළා දැම්මා. මොකද මම පක්ෂ සංවිධායක වුණේ මගේ පියතුමා ආණ්ඩුකාරතනතුරට පත් වුණාට පස්සේ පියවරුමින් නෙමෙයි. රංජන විජේරත්න පක්ෂේ මහලේකම් ප්‍රගතිශීලී පියවරක් ගත්ත පක්ෂේ. අර බටහිර රටවල් වල ප්‍රයිමරි ඉලෙක්ෂන්ස් වගේ. එක්සත් ජාතික පක්ෂ සංවිධාන සියල්ල සිරිකොතට කැඳවලා රහස් ඡන්දයක් තිබ්බා. ඔයගොල්ලන්ගේ ආසනයේ සංවිධායකයා වෙන්න ඕනේ කවුද කියලා. ආණ්ඩුකාරකම් වලින් අයින් වෙච්ච හැම ආසනයකටම තිබ්බා. හොරෝපතානට තිබ්බා. රුවන්වැලට තිබ්බා. හොරෝපතානේ කුරුල්ලේ මහත්මයාගේ පවුල උදව් කරපු අපේක්ෂකයා පරාදයි සාමාන්‍ය ගොවි මහතෙක්. හේරත් මහත්මයා පාර්ලිමේන්තුවට ආවා. රුවන්වැල්ලේ මේ චූලනී කිරියල්ල හිඹුලාන මහත්මයාගේ ඥාති පුත්‍රයා පරාදයි ෆාරූක් කියන සාමාන්‍ය පන්තියේ මිනිහෙක් മന്ത്രി වුණා. බේරුවල මම විතරයි අර පෞල් සම්බන්ධකම් තිබුණා. නමුත් ආපු නියෝජිතයෝ 98 දෙනාම රහස් ඡන්දේ මට පාවිච්චි කළා. මේක තමයි අපේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී. අද කෝයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී. අභ්‍යන්තරයේ සටනකුත් එක්ක කියන එකනේ පැහැදිලි. අනික් පක්ෂවල මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නෑ. අපේ පක්ෂෙ තිබුණා. අවාසනාව ඒක ඔක්කොම නැති කළා දැන්. දැන් ඉම්තියාස් මහත්මයා කියන ඔය ගොනු කරගෙන පෙළගස්සගෙන ආපු කතා සියල්ලටම මම රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාගෙන් මෙහෙම අහන්නම්. හිටපු 80 දෙනෙක්ම තමයි යලිත් දැන් ඊළඟ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් එන්නේ. එතකොට උණු සියලු වැරදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත විතරක්ම පවරන්න පුළුවන්ද? මම එහෙම අහන්නම් ඔබතුමාගේ. මම හිතන්නේ අපේ ඉන්න 80 දෙනාගේ අති බහුතරයකට කිසිම චෝදනාවක් නැති කට්ටිය. මම මෙතන අනිත් අයට චෝදනා කරන්න යන්නේ නැහැ. අපි සමහර අය ඉන්නවා නොඑක් ශේෂ්ත්‍රවල මුදල් අල්ලා සරෝමය සම්බන්ධ චෝදනා තියෙන අය, නඩු තියෙන අය. අපේ ඉන්න කාණ්ඩායම එක්කෙනෙකුටවත් මන් දන්න විදිහට එහෙම නඩුවක් නැහැ. බොහොම සුපිරිදු කාණ්ඩායමක් ඉන්නේ. ඒ ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා කිව්වා වගේ සියලු දෙනා ගැන මේ සහතික දෙන්න පුළුවන්. නෑ සියලු දෙනා ගැන ඒ සහතික දෙන්නේ ජනතාව. ඉදිරියේදී. හරිද? අපේ 80ක් නෙවෙයි 260 දෙනෙක් අපි ඉල්ලනවා. ලංකාවේ අපේ අපේක්ෂක 262ක්. එයා නමුත් මෙතන ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාලා අපි දෙපොහොම සුපිරිසුදු දේශපාලනඥයෙක් කරේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒක නිසා තමයි අපි තෝරාගත්තේ. අපි මේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාග කරපු පුජ්‍යලයෝ. මට මතකයි මම කුඩා කාලේ මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් දේශපාලන නිසා එතුමා වෙඩි තියලා මැරුවා. අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහෙමයි කැප වුණේ. මට මතකයි 2010 ඡන්දෙදී මේ වගේම මොනරාගල දිස්ත්‍රික්කයට පිට පුජ්‍යලේ ගේන්න ගිහිල්ලා ඇත්තේ අරුබුදේ. අපේ පක්ෂේ නායකයා ගිහිල්ලා මගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා කිව්වා මට ඡන්දෙ දෙන්න එපා කියලා. නමුත් මම එදා පළවෙනි තැනට ආවා. මම පක්ෂේ දාලා ගියේ නෑ. අපේ පක්ෂෙන් 65කට වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහිල්ලා තියෙනවා. ඉතින් බැලුවා මේ අරගලේ එක්සත් ජාතික පාක්ෂිකය වෙනුවෙන් කරන්නේ. ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා කිව්වා වගේ 94 ඉඳලා අවුරුදු 26ක් අපේ පක්ෂයේ මේ රටේ ජනාධිපතිවරයෙක් පත් වුණා. අවුරුදු 26න් අපිට යන්තම් බලේ ඉන්න පුළුවන්කම ලැබුණේ අවුරුදු 6මාරක් විතරයි. බලන්න පාක්ෂික කොච්චර දුක් විඳිනවද? පාක්ෂික කොච්චර පරාජයෙන් අභිමානය නැති වෙලා කොච්චර පසුගාමී ඉන්නවද? අපි කල්පනා කරා ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා කිව්වා වගේ අපි මේක නිසා මේ පක්ෂේ වෙනසක් වෙන්න ඕන. මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ 2005 කතරගම සම්මේලනයේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. නායක තනතුරේ පුරප්පාඩුවක් ඇති වුණොත් විතරක් නායකයා පත් කර ගන්නවා කියන වෙනස් කරා. ඒ කියන්නේ යාවජීව නායකයා. හැබැයි ඉස්සර මට මතකයි ජයවර්ධන මැතිතුමා ඉද්දි ප්‍රේමදාස මැතිතුමා ඉද්දි වාර්ෂිකව සම්මේලන එක්කහු කළා මුල් පිටුවෙන් එතුමා බැහැලා සභාපති පුටුවේ වාඩිලා කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරනවා. අපි සම්මේලනයේ කට්ටිය අත උස්සලා තමයි නායකයා තෝරන්නේ. ප්‍රශ්නයක් උන්නේ නැහැ. නමුත් 95 යාවජීව නායකයා පුරප්පාඩුවක් ඇති වුණොත් පමණක් නායකයා පත් කරනවා. ඒ කියන්නේ නායකයාගේ මානසික අසනීපයක් තිබ්බත් නායකයාට වෙන දෙයක් තිබ්බත් අයින් කරන්න බෑ. ඊට පස්සේ තමයි අපි ඒ ගැන වාද විවාද කරලා අපි ඒ සම්බන්ධව නොඑක් කාරණා ඉදිරිපත් කළා තමයි ඉතිහාස මම හිතන්නේ පහුගිය සම්මේලනයේ අවුරුදු 6මාරකට අපි තීන්දුව කරේ. අවුරුදු 6කට. ඉතින් අපේ පක්ෂය දිගටම පරාජය වෙනවා. නායකත්වයේ වෙනසක් නැහැ. මූණුවරේ වෙනසක් නැහැ. ඉතින් අපි කල්පනා කරා මේක තමයි එක්සත් ජාතික පක්ෂය. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ බහුතරේ ඉන්නේ මෙතන. අරකට බෝඩ් ලෑල්ලකට සීමා වෙලා තියෙන්නේ. 15 දෙනා ඉන්නේ. ඉතින් එතන ඉන්න අය ගැන මම චෝදනා කරන්නේ අපිත් එක්ක හිටපු
පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය ජනතාව තීන්දුව කරා ඒගොල්ලෝ කවුද කියලා. ජනතාව නම් හිතන්නේ සමහරට ඔබ එකතු වෙන්නත් පුළුවන් කියලා ඔහොම ගිහිල්ලා කොහොම වෙතත් දැන් මේ අද මේ අනුෂය අපි දැක්කා මේ මව්බිම පුවත්පතේ සිරස්තලයක් මුල් පිටුවේම තියෙනවා යුරෝපා සංගමයේ දුන් කෝටි 450 වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි. මේ වෙලාවේ මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක රට ලෝකයේ මුහුණ පාලා තියෙන තත්ත්වයක් එක්ක රට ගමන් කරන ආකාරය පිළිබඳ ඔබත් අවදීන් ඉන්නවා. ඔබ පක්ෂයේ ඔබ සංවිධානයේ විදිහට ඔබ සංවේදීව ඉන්නවා පිළිබඳව ඔබ කතා කරනවා. ඔබේ නායකත්වයේ පිළිබඳව කතා කරනවා. මේ කාරණාව මේ රටට ලැබුණු මුදල් පිළිබඳව ඔබේ නායකතුමා දරන අදහසක් නිසා ඔබෙත් අදහසක් විවසන්න මම කැමතියි. ඒ ගැන චෝදනාවක් ඔබත් කරනවා. මම හිතනවා තව කාරණයක් කියන්න ඕන. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වයස ගැන කතා කරනවා. මට මතකයි එතුමා තමයි පාර්ලිමේන්තුවේ පහුගිය ජනවාරි 27 වෙනිදා ඉස්සෙල්ලාම කිව්වේ අද ලෝකේ පුරා මේ වගේ වසංගතයක් කොරෝනා වසංගතය තියෙනවා. කරුණා කරලා මේක ගැන අපි තීන්දුවක් ගමු. මේ රටේ මේකට අවශ්‍ය පියවර ගනිමු කියලා එතුමා පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරා ජනවාරි 27 වෙනිදා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දා කරපු අනුතර ඇඟවීමත් එක්ක චීනයේ මේක පැතිරීමත් එක්ක මෙතුමා මෙහෙම කතා කරා. ආපහු පෙබරවාරි 4 වෙනිදා කතා කරා. මට මතකයි එදා ආණ්ඩු පක්ෂයේ කට්ටිය මේක සමච්චලයට ලක් කරා. ඇමතිනිය කිව්වා සෞඛ්‍ය ඇමතිනිය නෑ එහෙම ප්‍රශ්නයක් නෑ අපිට මාස්ක් ඕනත් නෑ මොකුත් ඕනේ නෑ කියලා. බලන්න එතුමාගේ තිබ්බ දැක්ම එදා ඒක කරා නම් එතුමා කියපු දේ කරා නම් මේ රට මේ තත්ත්වයටපත් වෙන්නේ නෑ. අද ලෝකයේ දූපත් රාජ්‍ය මේකෙන් බොහොම ගැලවෙලා ඉන්නේ මේකෙන්. බලපෑම අඩුයි. දැන් ලංකාවට ඇවිල්ලා තියෙන එයාපෝට් එක හරහා ගුවන්තොටුපොළ. එතුමා කිව්වා ගුවන්තොටුපොළ සම්බන්ධව පියවරක් ගන්න. නමුත් මේ ආණ්ඩුව මොකද කරේ? මේගොල්ල දේශපාලන මැතිවරණ කාලසටහනකට තමයි කොරෝනා මර්ධනය කරන්න ගියේ. දෙවෙනිදා ඉස්සලම ජනවාරි මාසේ පළවෙනි රෝගියා පෙබරවාරි මාසේ. මාර්තු මාසේ 11 වෙනිදා ලංකාවේ පළවෙනි රෝගියා. පියවරක් ගත්තේ නැහැ. 12 වෙනිදා පාසල් වැහුවා. 17 18 9 නිවාඩු දීලා රජයේ කාර්යාලය වැහුවා. එයාපෝට් එක වහන්නවත් මැතිවරණය ගැනවත් ඒගොල්ලෝ කල්පනා කරේ නැහැ. 19 නාම යෝජනා බාර දුන්නායින් පස්සේ 20 තමයි රට ලොක්ඩවුන් කරේ. රට ඇඳිරි නීතියට. බලන්න මේ දේශපාලන න්‍යාය පත්‍රය නිසා නේද රට මේ තත්ත්වයටපත් උනේ. නිසි පියවර ගත්තද? බලන්න අද හමුදාවේ නාවික හමුදාවේ සෙබළු 100 ගානක්ද 10 ගානක්ද දන්නේ නැහැ. දැන් බහුතරය මේ වසංගතයට ගොදුරු වෙලා තියෙනවානේ. ඇයි ගොදුරු උනේ? ආණ්ඩුව නිසි පියවර ගත්තද ඒගොල්ලෝ ආරක්ෂාව සඳහා? රජයේ වග කියන්න ඕනේ හමුදා සෙබළුන්ට වෙච්ච හානියට සමහරවිට වෛද්‍යවරුන් නේද මේක උපදෙස් දෙන්න ඕන. කවුද මේක උපදෙස් දීලා තියෙන්නේ? අපි දන්නේ සෞඛ්‍ය ලේකම් අයින් කළා. ඇයි සෞඛ්‍ය ලේකම් අයින් කරේ? සෞඛ්‍ය ලේකම් අයින් කරේ කියන්නේ මේ මර්ධන ව්‍යාපාරයේ ප්‍රධානියා. ඒ කියන්නේ මේක වැරද්දක් වෙලා තියෙනව නේද? අලුතෙන් දාලා තියෙන හමුදාවේ. අපි දන්නේ මම මේ කොරෝනා එක ගැන කතා කරගෙන ඇවිල්ලා තමයි යන්නේ මේ රට කොහෙටද යන්නේ කියන්නේ. මම රාජ්‍ය පරිපාලනයට පැමිණිවරේ. මම මතකයි අපි රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරීන් තමයි මේ රටේ ඉතිහාසයේ බහුතරයක් අමාත්‍යාංශ ලේකම්වරු කරන්නේ තනතුරු වලට පත් කරන්නේ. ඒගොල්ලෝ තමයි පරිපාලනට පුරුදු වෙලා තියෙන්නේ. අවුරුදු ගාණක් අත්දැකීම් ලැබලා තියෙනවා. අද මේක හමුදාකරණය කරන යනවා. අපිට කමන්නේ ආරක්ෂක ලේකම් හමුදාවෙක් කෙනෙක් වුණාට. අද කෘෂිකර්ම වාරිමාර්ග ලේකමුත් හමුදාවෙක් කෙනෙක්. සෞඛ්‍ය ලේකමුත් හමුදාවෙක් කෙනෙක්. අද ලංකාවේ තියෙන සියලුම ප්‍රධාන ස්ථාන වරාය රේගුව මම දැන් මගේ ලයිස්තුවක් තියෙන මේ වගේ ස්ථාන 10ක විතර ඉන්නේ හමුදාවේ කට්ටිය. ඒ කියන්නේ ඒ ඔවුන්ගේ විනයවත්භාවය විධිමත්භාවය නිසා ගත තීරණයක් වෙන්න බැරිද? මං අහන්නේ එහෙම ඊට වැඩිය හොඳයි නේ. හමුදාපතිතුම මේ ටික බාර දෙන එක. මම හිතන්නේ මේ රටේ පරිපාලනයේ ජනතාව නිලධාරි පුරුදු කරලා තියෙනවා. පරිපාලන සේවය කියන්නේ 20000ක් විතර වාඩි වෙලා 100ක් විතර තෝරාගෙන තමයි පරිපාලන සේවයට ජනතාව බඳවන්නේ. අද ඒක සම්පූර්ණයෙන් අයින් කළා මේක හමුදාකරණයක් කරගෙන යනවා. අපිට අද විපක්ෂයේ විදිහට කතා කරන්න අවස්ථාවක් නැහැ. මට මතකයි පහුගිය මාසේ අපි ලියුමක් ලිව්වා පොලිස්පතිට සමගි ජන බලවේගයේ නායකින්ට සාකච්ඡාවකට අවස්ථාවක් දෙන්න කියලා දුන්නේ නැහැ. අපි මාධ්‍ය සාකච්ඡා පටන් ගත්ත මේව නවත්තන්න කියලා පොලිස්පති ලියුම් ගෙවුවා. අපි පොලිස්පති ලියුමක් ගෙවුවා මුණ නීතිය යටතේ මුණ නියෝගය යටතේද මේක කරන්න කියලා. අපිට
උත්තරයක් නැති වුණා අන්තිම පොලිස් පත්. අපි අපේ වැඩ පිළිවෙල මැතිවරණය ප්‍රකාශයට පත් කළා තියෙද්දි ඒ පක්ෂයේ නායකින්ට එක්කහුවිලා සාකච්ඡාවක් කරන්න බැරි නම් මාධ්‍ය සාකච්ඡාවක් කරන්න බැරි නම් මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙලා හමුදාකරණයකට නේද මේ යන්නේ? මේකෙන් මොකද? ඔව් දැන් තත්ත්වය එක්තරා ආකාරයකට වෙනස් වෙමින් පවතින අපිට තාම කෙටි වෙලාවක් තියෙන ඉම්තියාස් බාකිර් මහතාගෙන් මම මේ ප්‍රශ්නේ අවසාන වශයෙන් අහනවා අර මුල් ප්‍රශ්නයට එක්කාසුවක් කරමින් දැන් ඔබතුමාගෙන් බොහෝ වෙලාවට ජනප්‍රිය ප්‍රශ්න විදිහට අහන්නේ මේ ජනවාර්ගික වශයෙන් ලංකාවේ දේශපාලනයේ මුල් අවධියේදී කරපු බෙදාවෙන් කිරීම යලිත් වතාවක් අතහැරගත්ත අපි පහුගිය අතරමැදි කාලයක. නමුත් යලිත් වතාවක් අපි ඒක දකිමින් සිටිනවා. මම අර ඔබතුමාගේ පාසල ගැනත් සඳහන් කරමින් ඔබතුමාලා දෙදෙනාම කොළඹ සමකාලීන ආදී ආනන්දීන් කියන කත අපි දැනගත්තේ මේ දැන් කතා බහ යන අතරතුරේ. එතකොට එවන් වටපිටාවක හැදිලා දැන් ලෝකය වෙනස් වෙමින් තියෙන තැනට ලංකාවේ දේශපාලනය තල්ලු කරගෙන යා යුතුයි. ඔබතුමාලා නායකත්වය ගැනත් සඳහන් කරපු නිසා. එතකොට මේ මැතිවරණයේදී අපිට ඒ පිළිබඳව සුබවාදී දැක්මක් අනාගතයක් පිළිබඳව හීන දකින්න පුළුවන් වේද ඉම්තියාස් මහත්මයා? මම එතෙන් දෙන්නේ ඉස්සෙල්ලා ඔබතුමා මේ මතු කාරණයක් කිව්වා. බලාපොරොත්තුවක් තියෙනවා මිනිස්සුන්ගේ මේ දෙගොල්ලෝ එකතු වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයයි සමග ජන බලවේගය කියලා ඔබතුමා සඳහන් කළා. ඇත්ත මම හිතනවා රටම පිළිගන්නවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත තීරණය උල්ලංඝනය නොකර ඒ ගමන යන්නට හැමෝම එකතු වෙන්න ඕනේ කියලා. මේක තමයි වැදගත්. මිනිස්සු බලාපොරොත්තු වුණා මේ උරුම ගමනට යලිත් එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ කරන්නට මේ ජනතාවගේ අවශ්‍යතාවයන් ජනතාව ඉල්ලන දේ සපයලා යන ගමන දෙන්නට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත්තා. මන්ත්‍රීවරුන්ගේ බහුතර කණ්ඩායම තීරණයක් ගත්තා. අනික් මහජන නියෝජිතයෝ තීරණයක් ගත්තා. ඉතින් මේ තීරණය උල්ලංඝනය කරලා වෙන ගමනක් යන්න හදනවා. මේක වැරදි. මේක මිනිස්සු කැමති. මේ ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු වෙනවට තමයි මිනිස්සුගේ ඉල්ලුම තියෙන්නේ. එතනට එන්න ඕනේ. නැත්නම් අපි දුර්වල වෙනවා. නැත්නම් අපි ආණ්ඩුව ශක්තිමත් කරනවා. ලෝක දේශපාලනයේ දිහා බලන්නකො. අද ඇමරිකාවේ මොකද වෙලා තියෙන්නේ? බර්නි සැන්ඩර්ස් ලොකු හෙල්ලෝ මේ ඇමරිකානු දේශපාලනයේ ලොකු සෙලවීමක් ඇති කරපු නායකයෙක්. ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ වගේ උදවිය. අර බලවත් සාම්ප්‍රදායික ධනවතුන්ගේ සල්ලි වලින් පාර්ලිමේන්තු කොංග්‍රස් මණ්ඩලයේ මේ ප්‍රාණ අපකාරයෝ බවට පත් කරගෙන හිටියා. ධනවත් බලවේග. ඒවා හෙල්ලුවා ඇලෙක්සැන්ඩ්‍රියා වගේ උදවිය ඉඳගෙන. සමාජවාදී කිව්වම අරහන් ඇමරිකන් සමාජයට. නමුත් මේ ප්‍රගතිශීලී බලවේගයේ දැවැන්ත බලවේගයක් බවට පත් වුණා. අන්තිම මොහොතේ සැන්ඩර්ස් ඉල්ලා අසුණා. ඇයි ඉල්ලා අසුනේ? කීර්තිමත් විද්වතෙක් වන නෝම් චොම්ස්කි මොකද කිව්වේ? එයාත් ප්‍රගතිශීලී අදහස් තාන කෙනෙක්. එයා කිව්වා තව දුරටත් දවල මන්දිරයේ මේ පාලනය තිබුණොත් ඒක ලෝකෙට ඛේදවාචකයක් ඇමරිකාවට ඛේදවාචකයක්. මේක වෙනස් කරන්න සියලු බලවේග එකතු කරන්නයි සැන්ඩර්ස් අස්මේ අයින් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා සැන්ඩර්ස්ගේ ආදර්ශය ලංකාවේ දේශපාලනයටත් වළංගු කර ගන්න අවශ්‍ය අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් අපි සේවය කරන්නේ මේ රංජිත් මද්දුමණ්ඩාර මහත්මයා කිව්වා වගේ මිලිටරිවාදී අධිපතිවාදී පාලනයකට අපි දොරටු විවෘත කරන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවියායුධ අතර අරගෙන හමුදාව පාරට බස්සනවා සාමාන්‍ය පාලනය සඳහා. මේක භයානක දෙයක්. හමුදාව අපි ගරු කරන පිරිසක්. අපිට තියෙන වෙලාව අවසන් නිසා අර අනුශේම කරපු ප්‍රශ්නෙට අවසාන වශයෙන් පිළිතුරක් ලබා දෙමු. ඒ කියන්නේ නායකත්වය ඔබතුමාලා විශ්වාස කරනවා. එතකොට අපිට සුබවාදී සිහිනයක් දකින්න පුළුවන් ද අනාගත දේශපාලනය ඇතුලේ ජනතාවට ඒ හිනේ දකින්න. අනිවාර්යෙන්ම මම මගේ මම ඒකට පිළිතුරු දෙන්න මම මේ දුරකථනය පොඩ්ඩක් පාවිච්චි කරන විනාඩි තප්පරයකට මට මේ ලංකාවේ කෙනෙක් ඉහළම තනතුරක් දරනවා ජිනීවාවල. ඉහළම ජාත්‍යන්තර සංවිධානයක මේ අවුරුද්දේ විශ්‍රාම ගියා. ඉහළම තනතුරක්. හරි ඒ පුද්ගලයා කොච්චර බලාපොරොත්තු ඇති වෙලා තියෙනවද ඒ උදවිය තුල සමග ජන බලවේගය ගැන සජිත් ප්‍රේමදාසයන් තුල. එයා මට එවනවා අර ජෝතිපාලගේ සින්දුවක් තියෙන්නේ දුරකථනයේ ඔබ අමතනවා කියන සින්දුව. ඒකට නව පද වගේක් දීලා මේක සමග ජන බලවේගයට ගැලපෙනවායි කියලා. මම ඔයාලට කියවන්නම්. ඒතර හිතා ගන්න පුළුවන් මේ මට්ටමේ උදවිය. ඒතර අපි කවුද මේ කදිරගම මහත්මයා තනතුරක හිටියනේ ඒ හා සමාන තනතුරක හිටපු ලංකාවේ කීර්තිමත් පුද්ගලයෙක්. එයා මට එවනවා මෙන්න මේ ගැන කල්පනා කරන්න කියලා. එයාගේ දුරකථනයේ අපි තෝරාගත්තෙමු ඇමතුම පහසු නිසා. නොකියමි නොසිතමි සිහිනෙන්වත් ඔබ හදවත බිඳෙන මුසා. තියෙන විශ්වාසය බලන්න. බොරු නොකියන නායකත්වයක්. නිදහස් අදහස් නිවහල් චින්තන සමගියේ බලවේගයි. ඔයගේ ප්‍රශ්නෙට උත්තරේ. හොඳේ මේ විරුද්ධ මත අපි අගය කරන්නෙමු ප්‍රගතිය හැඩ ඒකයි. අල්ලස දූෂණ හොරකම් මැරකම් ඇයි ඔබ ඉවසන්නේ? අප ක්‍රීඩකයන් ඔබ තීරකයන් ඔබ අප හඳුනන්නේ. මේ වෙච්චර කැලිබර් එකේ ඒ මට්ටමේ කෙනෙක් ලියන්නේ මේක. සිතන්න නොබියව නගන්න ඔබේ හඬ අපේ ඉල්ලුම ඒකයි. සසඳුණු සැම විට අප නොව අපේ වැඩ අපගේ පැතුම එයයි.
වැඩ ගන්න පුද්ගලයා නෙමෙයි. ඔය මේ අවලාද සමච්චල් ඒව ගැන හිතන්න එපා. හිතලා බලන්න. මේ වගේ උගත් මිනිස්සෙක් සමාජයේ අද අලුතෙන් ඉල්ලන්නේ මොකද්ද? අනාගතවාදී දැක්මක්, පිරිසිදු දේශපාලනයක්, වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනස පිළිබඳ බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ගායනා කරන්න තිබුණ වෙලාවක් රංජිත කිව්වනම් ගායනා කරයි. ආනන්දයි. හොඳයි අපි මේ සාකච්ඡාවට සමුදෙනවා විශේෂයෙන් දැන් මේ විදිහට අපි මේ තුමන්ලාගේ පාර්ශවය ගැන පමණක්ම සාකච්ඡා කරාට බොහෝ වෙලාවට ඒ ගැන අවධානය වැඩියෙන් යොමු කරාට සුලිය වැනි අපේ දේශපාලන සංවාද තුළදී අපි ඒ සංවාදාත්මකව අනිකුත් පාර්ශවයනුත් එක්ක සාකච්ඡා කරනවා අවසාන වශයෙන් සියලු දේ තීන්දුව తీරන ගන්නේ ඔබයි ජනතාව විදියට ඒ නිසා අපි සියල්ල ඔබට බාර කරමින් සමු ගන්නවා ඔබ දෙදෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙමින් මේ පවතින තත්ත්වයත් එක්කත් පැමිණීම පිළිබඳව එමනම් හෙට උදේ අපි නැවත මුණ ගැහෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.